समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කායෝති අයියේ බුච්චති කතමෝනුකෝ අයියේ සක්කායෝ බුත්තෝ භගවතාති. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ තුලින් පින්නතුන් හමු වෙන අවස්ථාව. මේ ධර්ම විවරණ සූත්‍ර ධර්ම විවරණ වැඩසටහන තුලින් සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි බුද්ධ වචනයම සමාජගත කරන්නට ගෞරවනීය සංඝරත්නය කටයුතු කිරීම. ඉතින් එතනදී ජයමග නාලිකාවේ අදහසකට අනුව මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152 පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කරන්නට ධර්ම දේශනා පවත්වන්නට මේ වෙනකොට කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. පින්වත්නි, අපි අපේ ජීවිතයේ ධර්මයේ තුල ඉස්සරහට යනකොට බහුශ්‍රృత වීම කියන එක ගොඩාක් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ මේ පංචස්කන්ධ විදර්ශනාව ගත්තත් මේ විදර්ශනාව තුළ වුණත් ඉස්සරහට යනකොට දැනුවත්කම කියන එක, එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව තියෙන බහුශ්‍රృతභාවය කියන එක පුදුමාකාර රුකුලක් ඒ පංචස්කන්ධ විදර්ශනා සාර්ථක වෙන්න. ඒ විතරක් නෙවෙයි, ඒ විදර්ශනාවන්ට හේතු වෙන චිත්ත සමාධි සීලාදී ගුණ ධර්මයන් ගැන උනත් හසල දැනුමක් බහුශ්‍රృతභාවයක් තිබීම, මේ දේ ඇති කරගන්නේ මෙහෙමයි, මේ දේ ඇති වෙන්නේ මෙහෙමයි, මේ දේ නැති වෙන්නේ මෙහෙම ආදී වශයෙන් ඒ ඇති කරගන්න බහුශ්‍රృతභාවය අපිට විශාල රුකුලක් මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යෑම. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රය දේශනා කරද්දිත් මාරයාට සඳහන් කළේ වික්ත, විනීත, බහුශ්‍රృత ධර්මදර වශයෙන් මේ වික්තභාවය, බහුශ්‍රృతභාවය කියන එක මූලික අංගයක් කොට සලකනවා භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට, උපාසකයන්ට, උපාසිකාවන්ට. ඉතින් අද අපිට කරන්න ලැබිලා තියෙන සූත්‍රය ඒ බහුශ්‍රృతභාවය වර්ධනය කරගන්නට, මේ ශාසනය තුල තියෙන ගැඹුරු දහම් කාරණා පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට උපකාර වන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය ප්‍රශ්න උත්තරේවත් ප්‍රශ්නෝත්තර වශයෙන් සාකච්ඡා වෙන සූත්‍ර දේශනාවක්. ඒ නිසා ඒ වගේ වට කියනවා වේදල්ල කියලා. ප්‍රශ්නෝත්තර වශයෙන් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සිදුවීමට කියනවා වේදල්ල කියලා. මේ සූත්‍ර දේශනාවේ නම එතකොට චූල වේදල්ල සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 44 වැනි සූත්‍රය. එතකොට දැන් 43ක් සූත්‍ර මේ වෙනකොට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරලා තියෙන්නේ. මේ 44 වෙනි සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේ පින්වත්නි ප්‍රශ්න 34ක් විසාක කියන සිටුවරයා විසින් ධම්මදින්නා කියන සිව් පිළිසිඹියාපත් මහරහත් ත්‍රිණින් වහන්සේගෙන් විමසනවා. මේ චූල වේදල සූත්‍රයේ ප්‍රශ්න කීයක් තියෙනවද? 34ක්. ඒ ප්‍රශ්න 34ට බහුශ්‍රృత, ඒ වගේම ධර්මදර, විනයදර ත්‍රිණින් වහන්සේ නමක් වුණු ධම්මදින්නාව පිළිතුරු දෙන ආකාරය තමයි හරිම පඬිත විදියට
මේ සූත්‍ර දේශනාව තුළ දිගහැරෙන්නේ. ඉතින් අපි කල්පනා කරා ප්‍රශ්න 34ම සාකච්ඡා කරන්න නම් අමාරුයි. පැයක් ඇතුළත. එහෙම වුණොත් ප්‍රශ්නයේ උත්තරය වගේ තමයි යන්න වෙන්නේ. එහෙම නැතුව මේ ප්‍රශ්නවලට තියෙන පිළිතුර සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමේ අදහසින් වැදගත් ප්‍රශ්න කිහිපයක් අපි අරගෙන මේ සූත්‍රයේම සංග්‍රහ වෙන විදියට දේශනාව සිද්ධ කළොත් හොඳයි කියලා අපි කල්පනා කළා. විසාක ධම්මදින්නා බොහෝම සෙනෙහබරව ලෙන්ගතුව ගිහි ජීවිතයක් ගත කරපු ස්වාමියෙක් සහ භාර්යාවක්. බුද්ධ ශාසනයේ ඉන්නවනේ. අපේ පිප්පලි මානවකයා, ඊළඟට බද්ද කාපිලානිය, ඊළඟට නකුල මාතා, නකුල පිතා, ඊළඟට අනේපිඩි සිටුතුමා සහ ඒ සිටුතුමිය. ඒ බුද්ධ ශාසනයේ ඉන්නවා හරීම සුහදශීලීව සෞම්‍යව ඔවුනොවුන් කෙරෙහි ඇතුළාන්ත හැඟීම් වලින් ගෘහස්ත ජීවිත අරගෙන ආපු සිටුවරු, සිටු කුමාරිවරු, රජවරු පවා ඉඳලා තියෙනවා. ඉතින් අන්නේ අතර ඉන්න තවත් ප්‍රබල චරිත දෙකක් තමයි විසාක ධම්මදින්නා කියන්නේ. විසාක සිටුවරයා අනාගාමී තත්ත්වයට පත් වෙලා ගෙදර ආවට පස්සේ ධම්මදින්නා පෙරමග බලාගෙන ඉඳලා අනාගාමී වුණ විසාක සිටුවරයාට අතින් අල්ලන්න හදනවා. එතකොට විසාක සිටුවරයා කාමරාග පටික ප්‍රහාණය කරපු මහෝත්තමයන් වහන්සේ නමක් ඒ වෙනකොට ගෙදර එනකොට අත පසෙකට ගන්නවා. අත පසෙකට ගත්තට පස්සේ ධම්මදින්නාට ගොඩක් හිත රිදෙනවා. ඇය කල්පනා කරනවා සාමියා ඇයි මේ කවදාවත් නැතුව වෙනස් වුනේ කියලා. ඉතින් ආහාර පාන ගන්න වෙලාවෙත් එතුමගේ වෙනසක් පේනවා. පස්සේ මෙතුමිය ගිහිල්ලා විසාක සිටුවරයාගෙන් අහනවා ස්වාමීනි ඇයි ඔබතුමාගේ යම්කිසි වෙනස්කමක් මට පේන්නේ. එතකොට සඳහන් කරනවා අටුවාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් අධිගමලාභී උත්තමයෝ තමන් වහන්සේලා අධිගම ලැබුවා කියලා ලෙහෙසියෙන් ලොවට ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් විසාක සිටුවරයා හිතනවා මම මේ වෙලාවේ පරම සත්‍ය නොකිව්වොත් ධම්මදින්නාව පපුව පැරිලා මැරෙන්න පුළුවන්. එහෙම අටුවාව තියෙන්නේ. මේ වෙලාවේ මම ඇත්තම නොකිව්වොත් මේ කාරණාව ඇත්තම නොකිව්වොත් මෙතුමිය පපුව පැරිලුණත් මැරෙන්න පුළුවන්. මොකද එච්චර හැඟීමක්, ලෙන්ගතුකමක්, ගෞරවයක් තිබු භාර්යාවක් ධම්මදින්නාව. ඉතින් ඇත්තම සඳහන් කරනවා. තමන් වහන්සේගේ එතුමාගේ අනාගාමීත්වයත් එක්ක පංචකාමයන් ගැන තියෙන ආසාවල් පහවෙල ගිය බව, කාමරාග පටික ප්‍රහාණය වුණු බව එතුම සඳහන් කරනවා. එතුම සඳහන් කරනවා කාමයන් වැම ඇරුවා කියලා. වැම ඇරුවා කියන්නේ නැවත වමාරපු දෙයක් අපි ඇතුළට ගන්නෙ නෑනේ, ගන්න ස්වභාවයකුත් නෑනේ. අන්න ඒ වගේ කාමයන් වැම ඇරුවා කියනවා. ඉතින් මේක ඇහුණ ධම්මදින්නාව වැඳලා කියලා සඳහන් කරනවා සාමීනි මටත් ඒක කරගන්න ඕනේ. ඔබතුමා කැමති නම් මම මේ පැවිදි කරවන්න මෙහෙණවරකට යොමු කරන්න කියනවා. ඒ කියන්නේ ස්වාමියා ලබන නිදහස භුක්ති විඳින්න එතුමියටත් කැමැත්ත ඇති වුණා. පස්සේ විසාක සිටුවරයා සඳහන් වෙන්නේ බිම්බිසාර රජතුමාගේ කල්යාණ මිත්‍රයෙක්. පෙරහැරකින් තමයි එතුමිය මෙහෙණවරට අරගෙන ගිහිල්ලා ඊළඟ ප්‍රවෘජ්ජාවට අවශ්‍ය කටයුතු සිදු කරන්නේ. ඉතින් ප්‍රවෘජ්ජාවටපත් වුණාට පස්සේ එතුමිය ලාභ සත්කාර බහුලව ලැබෙන නිසා දුර ගමකට යනවා. දුර ගමකට ගිහිල්ලා ධර්මය අවබෝධ කරගෙන මහරහත් භාවය සාක්ෂාත් කරගෙන කල්පනා කරනවා දැන් ඥාතීන්ට සංග්‍රහ කළ යුතු කාලය. එහෙම කියලා එහෙම හිතලා එතුමිය ඒ රහත් උත්තමාවිය මොකද කරන්නේ? නැවත විසාක සිටුවරයා ඉන්න නගරයට එනවා. නගරයට ආව කියලා දැනගත්තට පස්සේ විසාක සිටුවරයාට ලොකු සැකයක්, විමතියක් ඇති වෙනවා. එතුමියට පැවිද්ද ගැන අරතියක්වත් ඇවිල්ලාද? ඇයට පැවිද්ද පිළිබඳ උකටලී භාවයක්වත් ඇවිල්ලාද මේ අර දුර බැහැර ගමේ ඉඳලා ආපහු මේ නගරයට ආවේ මං ගිහිල්ලා විමසලා බලන්න ඕනේ කියලා මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ කියන අදහසින් ප්‍රශ්න ටික පෙළගස්සගෙන ධම්මදින්නාව ළඟට යන්නේ. අන්න එතෙන් සිට තමයි සූත්‍ර දේශනාව විග්‍රහ වෙන්නේ. විසාක සිටුවරයා ධම්මදින්නාවගෙන් අහන පළවෙනි ප්‍රශ්නය මොකද්ද? සක්කායෝ සක්කායෝති අයියේ මුච්චති කතමෝනුකෝ අයියේ සක්කායෝ බුද්ධෝ භගවතා. ආර්යාවනි
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සඳහන් කරනවා සක්කාය කියලා වචනයක්. ආර්යාවනි මේ සක්කාය කියන්නේ මොකද්ද? දැන් මේ සක්කාය කියන්නේ මොකද්ද කියලා අපේ විසාක සිටුවරයා නොදන්නව නෙමෙයි. අනාගාමී උත්තමයෙක්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු තුමෙක්නේ. දැන් මේ බලන්නේ තමන්ගේ ගිහි කල භාර්යාව වුණ ධම්මදින්නාව ඇත්තටම ධර්මය අවබෝධ කරලා දෙන්න කියලා. ගිහිල්ලා ඇහුවේ නෑ ඇයි ආවේ මොකද ආවේ කම්මැලිද එපා වෙලාද ඒව මුකුත් ඇහුවේ නෑ. ප්‍රශ්න විමසීම තුලින් තේරුම් ගන්න උත්සාහ කරනවා ඇය අවබෝධයටපත් වෙලාද අවබෝධයටපත් වෙලා නැද්ද කියලා. ඊළඟට මෙහෙම දෙයක්ත් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි විසාක සිටුවරයා අනාගාමී නම් ගිහි කල භාර්යාවගේ රහත් නොරහත් බව මනින්ද ධම්මදින්නාව ළඟට ගියේ කියලා. ඒක ගුණය පින්නත්. ඇලීම නෙවෙයි. ඇලීමට අන් අය ළඟට යෑමත් කළගුණ සැලකීමක් වශයෙන් ඒ විසාක සිටුවරයාට ගිහි කල බොහෝම යටහත් පහත් කීකරව නිහතමානීව දරුවෙක් වගේ කටයුතු කරපු ධම්මදින්නාව ශාසනයට ඇතුල් වෙලා ශාසනය තුලින් අධිගමයක් එහෙම නැත්නම් විශිෂ්ට අවස්ථාවක් විශිෂ්ට දෙයක් කරගෙන නැත්නම් ඇයට යහපත කරන්න ඕන කියන කළගුණ සැලකීමට ගියා මිසක් මේ ධම්මදින්නා ගැන ඇලීමකින් නම් නෙමෙයි. ඒ ඇලීම ප්‍රහාණයි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි සුද්ධෝදන පිය මහරජතුමා ගැන ඇලීමෙන්වත් යශෝදරා ගැන ඇලීමෙන්වත් පුතා ගැන ඇලීමෙන්වත් නෙවෙයි කළ ගුණයන්ට සලකන්න. ඒක මේ බුද්ධ ශාසනයේ සත්පුරුෂකමක්. ඉතින් මෙතනදී ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. අනාගාමී උතුමන් වහන්සේ ධම්මදින්නාව හමු වෙන්න ගියේ කළ ගුණ සැලකීමක් වශයෙන් ඇයට ශාසනය ගැන උකටලීකමක් තියෙනවා නම් ඒක බැහැර කරන්න. ඉතින් ප්‍රශ්න අහලා තමයි තේරුම් ගන්න හදන්නේ. ඉතින් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ සක්කාය කියලා තියෙනවා. මොකක්ද ආර්යාවනි සක්කාය කියන්නේ? සක්කාය කියන්නේ පින්නත්නි ධම්මදින්නාව සඳහන් කරනවා පංච උපාදානස්කන්ධයට කියන තවත් පරියාය නමක්. පංච උපාදානස්කන්ධයටම කියන තවත් නමක් තමයි කියනවා සක්කාය කියලා කියන්නේ. දැන් පංච උපාදානස්කන්ධය කියලා ගත්තට පස්සේ ඇයි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා, සංකාර, විඥාන උපාදානස්කන්ධ කියලා අපි කතා කරනවා. ඇයි මේ උපාදානස්කන්ධ කියලා කියන්නේ? උපාදානස්කන්ධයක් කියන්නේ පින්නත්නි හොඳට අපි තේරුම් ගමු. යම්කිසි රූපයක් උපාදානයට හිත කරයි නම් උපාදානයට හේතු වෙනවා නම් අන්නේ උපාදානයට හිත කර හිතේශී උපාදානයට හේතු වෙන නිසා කියනවා ඒ රූපයට රූප උපාදානස්කන්ධය. යම් කිසි වේදනාවක් උපාදානයට හේතු වෙනවා නම් උපාදානයට හිත කරයි නම් ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය. යම් සංඥා යම් සංකාර යම් විඥානයක් උපාදානයට හේතු වෙනවා නම් කියන්නේ බැඳීමක් ඇති කරවන්න හේතු වෙනවා නම් තණ්හාවක් උපද්දවන්න හේතු වෙනවා නම් ඒක සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. සෝරයේ සිටුතුමා එදා තමන්ගේ පුද්ගලික ගමනක් යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ දකිනවා. ස්නානය කරමින් ඉන්න අවස්ථාවක්. මහා කච්චායන මහරහතන් වහන්සේ දැකලා සෝරයේ සිටුතුමාට දැඩි උපාදානයක් ඇති වුණා. ඇයි ඒ? උපාදානයට හිත කර රූපස්කන්ධයක් තමයි එතන තිබ්බේ. උපාදානයට හේතු වෙන. ඒ නිසාමයි කියන්නේ රහතන් වහන්සේටත් තියෙන්නේ පංච උපාදානස්කන්ධය. රහතන් වහන්සේට තියෙන්නේ අන් අයට උපාදානය ඇති කරවන්නට හේතු වෙන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක්. විමලා කියන අபிසාරිකාව මුගලන් මහතෙරුන් වහන්සේ දකිනවා. මුගලන් මහරහතන් වහන්සේ දැක්කට පස්සේ රූපයට වශී වෙලා බොහෝ දුර මේ මුගලන් මහතෙරුන් වහන්සේ පිටුපස ගියා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. තේර ගාථාවල තියෙනවා, අටුවාවල තියෙනවා. තේරී ගාථාවල සහ අටුවාවල තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ එතකොට මේ ලෝකේ රහතන් වහන්සේ නමක් හෝ වේවා, අනාගාමී උතුමෙක් වේවා, සකු르දාගාමී වේවා, සෝවාන් වේවා, පෘථග්ජන හෝ වේවා, තිරිසන් සත්වෙක් හරි වේවා, දෙවි කෙනෙක් හෝ වේවා, බ්‍රහ්මෙක් හෝ වේවා යම් කිසි රූපයක් උපාදානයට හිත කරනම් මෙතන තියෙන රූප උපාදානස්කන්ධයක්මයි. වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් උපාදානයට හේතු වෙනව නම් උපාදානය ඇති කරවන්න හේතු වෙනව නම්
අනිවාර්යෙන් එතන තියෙන්නේ උපාදානස්කන්ධමයි. ඉතින් ඒකත් විසඳ ගන්න ඕන අපි. එතකොට දැන් මේ උත්තමාවේ සඳහන් කරනවා විසාක සක්කාය කියන පංච උපාදානස්කන්ධයට කියන තවත් නමක්. ඊළඟ විසාක සිටුතුමා අහනවා ආර්යාවනි සක්කාය සමුදය කියලා වචනයක් ඇහෙනවා. ඒ මොකද්ද? දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා. සක්කාය සමුදය. දැන් අපි දන්නවනේ දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. එහෙමනේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ. දැන් මේ විසාක සිටුවරයා චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ චතුරාර්ය සත්‍යෙහිලා පංච උපාදානස්කන්ධය ගැන විමසන්නේ මේ. දැන් ඉස්සෙල්ලාම ඇහුවා සක්කාය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒක දුකක්නේ. ඊළඟට අහනවා ඒ සක්කාය කියන පංච උපාදානස්කන්ධ දුකට හේතුව මොකද්ද? සක්කාය සමුදය මොකද්ද? එතකොට සඳහන් කරනවා විසාක යම් කාම තණ්හාවක් තියෙනවා නම් යම් භව තණ්හාවක් තියෙනවා නම් කාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පංචකාමයන් විශේෂෙහි අතුලාන්තයේ උපදින යම් ඇලීමක් බැඳීමක් තියෙනවා නම් ස්නේහයක් තියෙනවා නම් මේක කාම තණ්හාව. භව තණ්හාව කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියන හැඟීමෙන් ඇතිවෙන ආශාවට භව තණ්හාව. විභව තණ්හාව කියන්නේ මේ භවයෙන් සියල්ල අවසන් වෙනවා කියන උච්ඡේද දෘෂ්ටිය ගැන ඇති වෙන තණ්හාව. ඒකට කියන විභව තණ්හාව කියලා. මේ භවයෙන් සියල්ලම අවසන් වෙනවා කියලා හැඟීමක් තියෙන ඒ හැඟීමට ආසයි. ඒ හැඟීමට තණ්හාවක් තියෙනවා. ඒකට කියනවා විභව තණ්හාව කියලා. ඉතින් මේ විසාක සිටුවරට ධම්මදින්නාවන් වහන්සේ සඳහන් කරනවා විසාක මේ යම් රූප උපාදානස්කන්ධයක් තියෙනවනම් දැන් අපේ උනත් ගමු. දැන් අපේ මේ වර්තමානයේ දැන් අපිට පංච උපාදානස්කන්ධයක් තියෙන්නේ. ඔබට අපිට අපි දෙගොල්ලටම. මේ පංච උපාදානස්කන්ධය හටගත්තේ ඇයි? අතීත කාම තණ්හාව නිසා. අතීත භව තණ්හාව නිසා. අතීත විභව තණ්හාව නිසා. ඒ අතීත කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වල ප්‍රතිලාභයක් තමයි පින්නත්නි අපි මේ අත්දකින්නේ. එතකොට දැන් මේ ජීවිතේ අපි කාම තණ්හා දුරු කරන්නේ නැත්නම් ওই දූ දරුවෝ ගැන, අම්මලා තාත්තලා ගැන, ඊළඟට ඔය යම් සැප සම්පත් ගැන කාම තණ්හාව දුරු කරේ නැත්නම් මොකද වෙන්නේ? අපි මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාවෙන් අපිට නැවත රූප උපාදානස්කන්ධය ලැබෙනවා. නැවත බොහෝ දුක් ඇති ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මහා ව්‍යසනයන්ට ගොදුරු වෙන රූප උපාදානස්කන්ධයන් නැවත ලැබෙනවාමයි කාම තණ්හාව තියෙනවා නම්. භවයන් ගැන තණ්හාව තියෙනවා නම්, විභව තණ්හාව තියෙනවා නම් නැවත රූප වේදනාදී උපාදානස්කන්ධ ධර්මය ලැබෙනවාමයි. ඒව නවත්තන්න කාටවත් බෑ. සම්මා සම්බුදුරයන් වහන්සේ නමකටවත් එහෙම නවත්තන්න බෑ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තියෙන කෙනෙක් නැවත උපදින එක නවත්තන්න බුදුවරුන්ටවත් බෑ. කාම තණ්හාව තියෙනවා නම් උපදිනවා. විභව තණ්හාව තියෙනවා නම්, භව තණ්හාව තියෙනවා නම් උපදිනවා. හැබැයි මේ ජීවිතේම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මය ශ්‍රවණය කළා ඒක පුරුදු කරලා විදර්ශනාවෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දුරු කළොත් නැවත උපදින්නේ නැහැ. මේ ආර්ය උත්තමාවී සඳහන් කරනවා විසාකේ විදියට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව හේතු වෙලා තමයි මේ පංච උපාදානස්කන්ධය පහළුනේ. ඊළඟට සඳහන් කරනවා ආර්යාවනි මේ සක්කාය කියන පංච උපාදානස්කන්ධය, මේ සක්කාය කියන පංච උපාදානස්කන්ධය පහළුනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා. මේක නැති කරන්නේ කොහොමද? සක්කාය නිරෝධය වෙන්නේ කොහොමද? එතකොට සඳහන් කරනවා අනිවාර්යෙන්ම අපි හිතුව පින්නද දැන් පහන් දැල්ලක් තියෙනවා කියලා. මේ පහන් දැල්ලට හේතුණා වැටිය, ඊළඟට පහන, ඊළඟට තෙල්. එතකොට ඒ කාරණා තුන ලැබෙනකම් දැල්ල හට ගන්නවනේ. අර කාරණා තුන අයින් කළොත් මොකද වෙන්නේ? දැල්ල එතනම නිවිල යනවා. දැල්ලට හේතු වෙන කාරණා තුන අයින් කර ගමන් දැල්ල නැතිල යනවා. අන්න ඒ වගේ සඳහන් කරනවා විසාක සිටුවරයාට ධම්මදින්නාවන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය හටගන්න හේතුනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ තුන නැති කළොත් මේ දැල්ලක් වගේ ගිනියම් වෙන දුක් ඇති කරන පංච උපාදානස්කන්ධය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. ඊළඟට මේ විසාක සිටුවරයා අහනවා හරි සක්කායක් දන්නවා, සක්කාය සමුදයක් දන්නවා, සක්කාය නිරෝධයක් දන්නවා, සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව මොකක්ද ආර්යාවනි?
එතකොට සඳහන් කරන විසාක බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සක්කාය නිරෝධ ගාමිනී පටිපදාව විදිහට මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මෙන්න මේ අංග 8 පුරුදු පුහුණු කිරීම තුළින් තමයි පංච උපාදානස්කන්ධය හට ගන්නට හේතු වෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දුරු කරන්නේ. ඊළඟට විසාක සිටුවරයා ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. දැන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ මේ. ඊළඟට අහනවා ආර්යාවනි පංච උපාදානස්කන්ධය හා උපාදානය එකක්ද? පංච උපාදානස්කන්ධයයි උපාදානයයි එකක්ද? එතකොට විසාක සිටුවරයට සඳහන් කරනවා එකක් නෙවෙයි. පංච උපාදානස්කන්ධයයි ඊළඟට උපාදානයයි එකක් වේද කියලා අහන්නේ. එතකොට සඳහන් කරනවා පංච උපාදානස්කන්ධයයි උපාදානයයි එකක් නෙවෙයි. ඇයි? පංච උපාදානස්කන්ධය තුලම තියෙන එකක්ද උපාදානය? පංච උපාදානස්කන්ධය තුලමනේ තියෙන සංකාර උපාදානස්කන්ධය. ඒ සංකාර කියන එක ඇතුලේ තියෙන එකක්ද උපාදානය කියන්නේ. ලෝභ චෛතසිකය. ඉතින් මෙතුමේ සඳහන් කරනවා පංච උපාදානස්කන්ධය සහ උපාදානය කියන්නේ එහෙම එකිනෙකට සම කරන්න පුළුවන් එකක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුල තියෙන එකක් නේ උපාදානය. ඒ නිසා සඳහන් කරනවා පංච උපාදානස්කන්ධය සහ උපාදානය එකක් කියලා කියන්න එපා. ඊළඟට සඳහන් කරනවා නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර වුණ එකක්ද උපාදානය. ඒ කියන්නේ 6 වෙනි ස්කන්ධයක් තියෙනවද කියලා මේ අහන්නේ. පංච උපාදානස්කන්ධයෙන් බැහැර එකක්ද එහෙනම් උපාදානය. දැන් පංච උපාදානස්කන්ධයයි උපාදානය එකක්ද කියලා ඇහුවා. නෑ කිව්වා. ඇයි නෑ කිව්වේ? පංච උපාදානස්කන්ධයේ තුලම සංකාර උපාදානස්කන්ධයේ තියෙන එකක් තමයි උපාදානය කියන්නේ. ඊට පස්සේ මේ විසාක සිටුවරය අහනවා හරි. එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර තියෙන එකක්ද? එහෙමත් කියන්න එපා. එහෙමනම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර එකක් නම් උපාදානය. එහෙනම් ඒක 6 වෙනි උපාදානස්කන්ධයේ විදිහට වැටෙන්න ඕනේ. මෙතුමිය සඳහන් කරනවා පංච උපාදානස්කන්ධයේ කෙරෙහි යම් කිසි ඇලීමක්, චන්දරාගයක් තියෙනවා නම් අන්න ඒක උපාදානයේ විදිහට ගන්න කියනවා. අරම ගන්න එපා කියනවා. පංච උපාදානස්කන්ධයේ විශ්ේ යම් කිසි චන්දරාගයක්, යම් කිසි කැමැත්තෙන් බැඳී යාමක් තියෙනවා නම් අන්න එහෙම ගන්න කිව්වා. මේ උපාදානය කියන එක තේරුම් ගන්න. ඊළඟට අහනවා කතං පනෙය්‍ය සක්කාය දිට්ඨි හෝති. ඔන්න ගැඹුරු ප්‍රශ්නයක් තවත්. ආර්යාවනි සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දැන් අපි කතා කළා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. දෘෂ්ටිය කියන්නේ මොකද්ද පින්නත්? මේ පංච උපාදානස්කන්ධය ගැන අශෘතවත් පෘථග්ජනයට, අශෘතවත් ශ්‍රාවකයට ඇති වෙන වැරදි හැඟීමට කියනවා දෘෂ්ටිය කියලා. සක්කාය දෘෂ්ටිය කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන ඇති වෙන වැරදි හැඟීම. දැන් මේ පිනතුන් අහලා තියෙනව නේද? 20 ආකාර සක්කාය දෘෂ්ටිය පිළිබඳව. දැන් මේ ධම්මදින්නාතරණින් වහන්සේ මේ විසාක සිටුවරයට 20 ආකාර සක්කාය දෘෂ්ටිය ගැන තමයි දැන් විස්තර කරන්න හදන්නේ. දැන් බලන්න මේ සක්කාය දෘෂ්ටිය කියන 20 ආකාර සක්කාය දෘෂ්ටිය කියන එක අපි අපේ ජීවිතේ බොහෝ වාරයක් අහලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ දේශනාවලින්, පොතපත තුලින් අපි බොහෝ මේ සක්කාය දෘෂ්ටියේ තියෙන 20 ආකාර බව ගැන දැන හැඳුනුකම් ඇති කරගෙන තියෙනවා, බහුශ්‍රృత භාවය. නමුත් දවස් 30ෙම මේ දෘෂ්ටි අපේ හිතේ වැඩ කරනවා කියලා අපි අල්ලගන්නේ කොච්චර අඩුවෙන්ද? මේ 20 ආකාර සක්කාය දෘෂ්ටිය දවස් 30ෙම අපේ ජීවිතේ වැඩ කරනවා. අපි එකින් එක අරගෙන බලමු මේ ධම්මදින්නාතරන් වහන්සේ මේ විග්‍රහ කරන 20 ආකාර සක්කාය දෘෂ්ටිය අපේ ජීවිතේ නැද්ද කියලා. ඉස්සෙල්ලාම මේ උත්තමාවී සඳහන් කරනවා රූපං අත්තනෝ සමනුපස්සති. ඔන්න හොඳට මෙතන ඉඳලා අහගන්න ඕනේ. මෙතන ඉඳලා මේ සඳහන් කරන කාරණා නැවත නැවත අහන්න කියලාත් අපි සිහිපත් කරනවා. ජීවිතයේ තුලින් සක්කාය දෘෂ්ටිය පැන නැගෙන හැටි.
ඔන්න මෙතුමේ සඳහන් කරනවා රූපං අත්තනෝ සමනු පස්සති. ඔන්න පළවෙනියට මැති වෙන අදහසක් රූපයමයි ආත්මය. උදාහරණයක් විදිහට සඳහන් කරනවා පහන් සිලුවක් තියෙනවා. දැල් වෙන පහන් සිලුවක්. මේ පහන් සිලුවට වර්ණයක් තියෙනවද නැද්ද? වර්ණයක් තියෙනවා. යම් කෙනෙක් හිතනවා සිලුවමයි වර්ණය දැල්ලමයි වර්ණය කියලා හිතනවා. කෙනෙක් හිතනවා පහනක් දිහා බලාගෙන දැල්ලමයි පාට දැල්ලමයි වර්ණය. අන්න ඒ වගේ ධම්මදින්නා තෙරණින් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ තුල ඉන්න සමහර අය මේ පංචස්කන්ධයේ රූපයමයි ආත්මය කියන්නේ. වේදනාවමයි ආත්මය කියන්නේ. සංඥා සංකාර විඥානමයි ආත්මය කියන්නේ කියලා හඳුන ගන්නවා. එතකොට එතන පස්සාකාර වූ හඳුනා ගැනීමක්. රූපයමයි ආත්මය, වේදනාවමයි ආත්මය, සංඥාවමයි ආත්මය, සංකාරයමයි ආත්මය, විඥානයමයි ආත්මය. දෘෂ්ටි පහක්, දැක්මවල් පහක් එතන තියෙනවා. පින්නත් බලන්න අපේ ජීවිතේ ඕක වෙන්නේ නැද්ද කියලා. දැන් රූපයමයි ආත්මය අපි ඒක ගමුකෝ. රූපයමයි ආත්මය කියලා ගත්තට පස්සේ අපි මෙහෙම හිතමු. ගහක් තියෙනවා. මේ ගහ කොටයි. ඔය ගහට අපි කියනවද කොටා කියලා? දිග ගහක් තියෙනවා. අපි ඔය දිග ගහට කියනවද දිගා කියලා? අපි කියන්නේ නැහැ. හැබැයි අපි මේ ලෝකේ සමහර දේවල් වලට පාවිච්චි කරනව නේද කොටා කියලා, දිගා කියලා. සුදු දේවල් මේ ලෝකේ තියෙනවා. සුදු කියන්නේ මේ වර්ණ සටහනක්. ඒ සුදු කියන ඒ රූපයට, ඒ වර්ණ සටහනට අපි මේ සුද්ධ කියලා කියන අවස්ථා නැද්ද? කළු කියන වර්ණ සටහනට කළුවා කියලා කියන අවස්ථා නැද්ද? ඇයි මේ එහෙකට කොටය කියද්දි තව එහෙකට කොටා කියන්නේ? ඇයි එහෙකට දිගයි කියද්දි තව එහෙකට දිගා කියන්නේ? ඇයි එහෙකට කළු කියද්දි ඇයි එහෙකට කළුවා කියන්නේ? ඇයි එහෙකට සුදු කියද්දි ඇයි තව දෙයකට සුද්ධ කියන්නේ? දැන් අපි දන්නවා කොටා, දිගා, සුද්ධා, කළුවා කියන්නේ කාටද? මේ පංච උපාදානස්කන්ධ වලටනේ. උසර දැක්කොත් අපි කියනවා දිගා කියලා. දිග වූ ආත්මය. ඒ දිගට පේන්නේ අපේ රූපේනේ. ඒ රූපයමයි ආත්මය කියන අදහසින් තමයි අපි කියන්නේ දිගා. ඒ දිගා කියන එක ASCII තියෙන ආත්මය කියන සංකල්පය. කොට වූ ආත්මය. කොටා. කළු වූ ආත්මය. කළු ආත්මය. කළු කියන්නේ රූපේනේ. ඒ රූපයමයි ආත්මය කළුවා. ඊළඟට සුදු, සුද්ධා. අන්න සුදු කියන ඒ රූපයට, ඒ වර්ණ සටහනට අපි ඈඳුව ආත්මය. සුදු පාටමයි ආත්මය. සුද්ධා. ඔන්න රූපයමයි ආත්මය අපේ හිතේ වැඩ කරන හැටි අපි ඔක් කොච්චර කියලා ඇද්ද? සුද්ධ කියන වචනේ කොච්චර කියලාද? හැබැයි අපිට මතක් වුණාද මම මේ කියන්නේ රූපයමයි ආත්මය කියන දෘෂ්ටිය කියලා? අපිට මතක් වුණේ නැහැ. හොඳට විදර්ශනා කරපු කෙනෙකුට නම් එහෙම දහසක් එන්න පුළුවන් හැබැයි. ඊළඟට බලන්න වේදනාවමයි ආත්මය. දුක් වේදනාව කියන්නේ චෛතසිකයක්. අපි හැබැයි මෙහෙම කියන්නේ නැද්ද? දුක් විඳින්නා. අන්න බලන්න. දුක් වේදනාව කියන එකට අපි ආත්මය ගලපලා කියනවා දුක් විඳින්නා. ඊළඟට සැප වේදනාව. ඒක චෛතසිකයක්. ඒකට අපි කොහොමද කියන්නේ? සැප විඳින්නා ආත්මය ගලපුවා. දුක් විඳින්නා කියන්නේ දුකමයි ආත්මය. සැප විඳින්නා කියන්නේ සැප වේදනාවම තමයි මේ ආත්මය. ඊළඟට බලන්න සංඥාව. සංඥාවමයි ආත්මය කියලා අපි කොහොමද කියන්නේ? රූප හඳුනා ගැනීම කියන්නේ සංඥාවනේ. අපි කියන්නේ නැද්ද රූප හඳුනන්නා කියලා? ශබ්ද හඳුනන්නා කියලා? සිතුවිලි හඳුනන්නා කියලා අපි කියනවද නැද්ද?
අන්න බලන්න. ඒ සංඥාවමයි ආත්මය කියන වචනයක් නේ අපේ හිතේ වැඩ කරන්නේ. නමුත් ඒක ගැබ්බුණ දෙයක් කියනවා රූප හඳුනන්නා, ශබ්ද හඳුනන්නා, සිතුවිලි හඳුනන්නා. සිතුවිලිමයි ආත්මය. සංකාරමයි ආත්මය කියලා අපිට කියවෙන්නේ නැද්ද? ලෝභය කියන්නේ චෛතසිකයක්. ලෝභය කේන්තිය හේවත් දේශය චෛතසිකයක්. කේන්ති කාරය. ඉරිසියාව චෛතසිකයක්. ඉරිසියාකාරය. ඉරිසියාවක් වූ ආත්මය. ඉරිසියාවමයි ආත්මය කියන හැඟීමෙන් අපි කියනවා ඉරිසියාකාරය. ඊළඟට ලැජ්ජාව. ලැජ්ජාකාරය. ඔය කෙනෙකුට කේන්තිකාරයෙක් කියද්දී අපිට එහෙම අදහසක් වෙනවද මේක ඇතුළේ මේ ආත්ම දෘෂ්ටි ගලපලයි අපි මේ කියන්නේ කියලා? අන්න බලන්න. ඊළඟට විඥාණයමයි ආත්මය ගත්තොත් එහෙම. විඥාණයමයි ආත්මය කියද්දී අපි කොහොමද කියන්නේ? රූපයක් දැකීම කියන්නේ චක්කු විඥානයේ පහළවීම. අපි කොහොමද කියන්නේ? රූප දකින්නා. ශබ්දයක් ඇසීම කියන්නේ සෝත විඥාන පහළවීම. අපි කොහොමද කියන්නේ? ශබ්ද අහන්නා. ශබ්ද අහන්නා. රස දැනෙන්නා. සිතුවිලි දැනෙන්නා. සිතුවිලි දැනෙන කෙනා. අපි එහෙම කියනද නැද්ද? සිතුවිලි දැනෙන්නා. අන්න බලන්න. විඥාණයමයි ආත්මය කියන එක ඕක අස්සේ තියෙනවා. එතකොට අපි කොච්චර අපි යමක් හිතද්දී අපි කරද්දී යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනෙක් කොච්චර ඒ අදහස් ගැන අවබෝධයක් තියෙන්න ඕනද? ඒ රූපේමය ආත්මය, වේදනාමය ආත්මය, සංඥාමය ආත්මය, සංකාරයමය ආත්මය, විඥානමය ආත්මය කියන එකට නිදර්ශන. ඊළඟට එතුමිය සඳහන් කරනවා රූපවන්තං නත්තානං සමුනුපස්සති. මේ ලෝකේ ඊළඟට සඳහන් කරන ඊළඟ පහ ආත්මය තමයි රූපය. ආත්මය තමයි රූපය. දැන් ඉස්සෙල්ලා හිතුවේ රූපයමයි ආත්මයනේ. දැන් කට්ටියක් හිතනවා ආත්මයමයි රූපය, ආත්මයමයි වේදනාව, ආත්මයමයි සංඥාව, ආත්මයමයි සංකාර, ආත්මයමයි විඥාන. බලන්න ඒක වෙන්නේ නැද්ද කියලා අපේ ජීවිතේ. ආත්මීය ශරීරය. ඕ වචන අපි කොච්චර කියලා තියෙනවද? ආත්මීය ශරීරය. ඒ කියන්නේ මොකද්ද? ආත්මයක් වූ රූපය කියන එක. ආත්මීය වේදනාව. ආත්මයක් වූ වේදනාව හේවත් ආත්මයමයි වේදනාව. ආත්මීය වේදනාව. ආත්මීය සංඥා. ආත්මීය හඳුනා ගැනීමක්. දැන් සමහර අය ආදරය කරද්දී කියන්නේ අපි දෙන්න අතර තියෙන ආත්මීය හඳුනා ගැනීමක් කියලා. කියන්නේ ආත්මයමයි හඳුනා ගැනීම. වැරදි දෘෂ්ටියක් ඔය. කියන්නේ සංඥාව කියන්නේ ආත්මයක් කියලා මෙයා හිතන්නේ. ආත්මයමයි හඳුනා ගැනීම. සංඥාව කියන්නේ ආත්මයක් නෙවෙයි. සංඥාව කියන්නේ හේතුඵල ධමයක්නේ. රූපයමයි ආත්මය. රූපය නෙවෙයි ආත්මය. රූපය කියන්නේ හේතුඵල ධමයක්නේ. රූපේ කොහෙද ආත්මය? වේදනාවමයි ආත්මය. ආත්මීය වේදනාව. ඊළඟට ආත්මයමයි සංඛාර. ඒක කොහොමද දකින්නේ? ආත්මීය බැඳීම. අපි කියන්නේ නැත්නම් ආත්මීය හැඟීම. ආත්මයක් වූ බැඳීම. ආත්මයක් වූ හැඟීම. එතකොට අපි ඔය වචන කියද්දී ඔය අස්සේ මොනවද තිබිලා තියෙන්නේ? මේ විෂයාකාර සක්කාය දෘෂ්ටිය තිබිලා ඔක අස්සේ. ඊළඟට ආත්මීය දැනීම ගැන අපි කියන්නේ නැද්ද? ආත්මයමයි ඒ දැනීම. ආත්මීය දැනීමක් ඒක. අන්න බලන්න. සඳහන් කරනවා හරියට ගහක් තියෙනවා. ගහේ හෙවණැල්ලකුත් තියෙනවා. මෙයා හිතනවා ගහමයි හෙවණැල්ල. ආත්මයමයි රූපය. ආත්මීය වූ රූපය. ගහමයි හෙවණැල්ල. ආත්මය තමයි වේදනාව. ආත්මීය වූ වේදනාව. ගහමයි හෙවණැල්ල. ආත්මය තමයි සංඥාව. ආත්මීය සංඥාව. ආත්මීය හඳුනා ගැනීම. ගහ තමයි ගහමයි හෙවණැල්ල. ආත්මයමයි සංකාර. ආත්මීය සෙනෙහස. ආත්මීය වූ සෙනෙහස. ඔන්න බලන්න. ඊළඟට සඳහන් කරනවා එතුමිය අත්තනිවා රූපං සමුනුපස්සති. දැන් මෙහෙමත් හිතෙනවා. ආත්මය තුල රූපය. දැන් ඉස්සෙල්ලම කිව්වේ දැන් රූපයමයි ආත්මය කියලා පස් ආකාරයකට. ඊට පස්සේ ආත්මය තමයි රූපය කියලා පස් ආකාරයකට. දැන්
ආත්මය තුල රූපය. සඳහන් කරන හරියට මලක තියෙන සුවඳ වගේ. ආත්මය තුල රූපය මලෙහි සුවඳ. මල ඇතුලේ සුවඳ තියෙන වගේ අදහස්නේ අපිට තියෙන්නේ. අන්න ඒ වගේ සංකල්ප තියෙනවා අපේ ජීවිතවල. දැන් බලන්න. ගිය ආත්මේ රූපය. ගිය ආත්මයේ ඒ ආත්මයේ අස්තිතිබ රූපය. ආත්මයේ රූපය. ගිය ආත්මයේ රූපය. ගිය ආත්මයේ වේදනාව. ගිය ආත්මයේ සංඥාව. ගිය ආත්මයේ සංකාර. ගිය ආත්මයේ විඥාන. මලෙහි සුවඳ. ගිය ආත්මයේ රූපය. ගිය ආත්මයේ වේදනාව. හොඳට බලන්න පින්නත්. එන ගිය ආත්මය තුල වූ රූපයක් ගිය ආත්මය තුල වූ වේදනාවක් ගැන අපි කතා කරනවද නැද්ද? හරියට මලෙහි සුවඳ මල ඇතුලේ තියෙන සුවඳ වගේ. මලෙහි තියෙන සුවඳ වගේ. ගිය ආත්මයේ වූ රූපය, ගිය ආත්මයේ වූ වේදනාව, ගිය ආත්මයේ වූ සංඥාව. ඔන්න වැඩ කරන්න හැටි සක්කාය දෘෂ්ටිය. ගිය ආත්මයේ විඥානය. ඊළඟට බලන්න. රූපස්මින් අත්තානං සමනුපස්සති. මෙතුමේ සඳහන් කරනවා දැන් ඉස්සෙල්ලම හිතුවා පස් ආකාරයකට රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන රූපයමයි ආත්මය වේදනාවමයි ආත්මය කියලා පස් ආකාරයක. ඊළඟට හිතුවා ආත්මය තමයි රූපය ආත්මය තමයි වේදනාව ආත්මය තමයි සංඥා කියලා පස් ආකාරයකට. දැන් හිතුවා ආත්මය තුල රූපය ආත්මය තුල වේදනාව ආත්මය තුල සංඥාව. ඊළඟට දැන් කියන අවසාන පහ රූපය තුල ආත්මය කියලා. රූපේ තුල තමයි ආත්මය තියෙන්නේ. රූපේ තුල තමයි මම ඉන්නේ. කොහොමද අපි කතා කරන්නේ? මේ ශරීර කූඩුවේ මං හිර වෙලා විඳින දුකක්. මේ ශරීර කූඩුව කියන්නේ රූපස්කන්ධය. රූපය. මේක ඇස්සේ හිර වෙලා ඉන්නේ කවුද? මං. ආත්මය මේ රූපය තුල හිර වෙලා. ඉතින් අපි එහෙම කතා කරනවානේ. එහෙනම් ඒ දෘෂ්ටි අපේ ගාව තියෙනවා. මේ දුක තුල මං හිර වෙලා ඉන්නේ කාලයක් තිස්සේ. දැන් කෙනෙක්ගේ ආදරයක් කර වෙනස් වෙලා දුක් වේදනා ඇති වෙනකොට එහෙම කියන්නේ නැද්ද? අනේ මේ දුක තුල හිර වෙලා මං විඳින දුකක්. මේ දුක් වේදනාව කියන්නේ හේතුඵල ධමයක්. ඒ හේතුඵල ධමයක් වුණු දුක් වේදනාව තුලට අපි දාන කවුද? මං. දුක් වේදනාව තුල ඉඳන් මම මේ විඳවනවා. ආත්මය විඳවන්නේ දුක් වේදනාව තුල ඉඳන්. අන්න බලන්න. වේදනාව තුල ආත්මය ඇති කියලා දකින්න හැටි. හැඟින හැටි අපිට. ඊළඟට සංඥාව තුල ආත්මය දකින්නේ කොහොමද? මම දැන් ඉන්නේ අනිත්‍ය සංඥාවේ. ඒ අනිත්‍ය සංඥාවේ ඉන්නේ කවුද? මම ආත්මය. අනිත්‍ය සංඥාවේ මමෙක් නෑ. අනිත්‍ය සංඥාව හේතුඵල ධමයක්. නමුත් අර අනාත්මය අවබෝධ නොකරගත්ත අසෘතවත් පෘථග්ජනයට හිතෙන්නේ මේ අනිත්‍ය සංඥාව වඩ ඒක අස්සේ ඉන්නේ කවුද? මම. සීලය තුල මම ඉන්නවා. සමාධිය තුල මම ඉන්නවා. බලන්න අනාත්මය හරියට අවබෝධ කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අන්න එහෙම හිතනවා සංඥාව තුලයි ආත්මය. සඳහන් කරන හරියට කරඬුවක් ඇතුලේ තියෙන මණිකක් වගේ කියලා. අපි දු ලස්සන කරුණක් ඇතුලේ මණිකක් තියෙන කියලා අන්න වගේ මෙයා හිතනවා සංඥාව තුල ඉන්නේ මේ මණික මං. ආත්මය මං. මම කියන ආත්මය මේ සංඥාව ඇතුලේ තමයි තියෙන්නේ. අනිත්‍ය සංඥාවේ මං ඉන්නවා. අසුභ සංඥාවේ මං ඉන්නවා. ප්‍රථම ධානයේ තුල මං හිටියා. ඊළඟට බලන්න සංකාරයේ තුල කොහොමද ආත්මය මම දකින්නේ? කරඬුව ඇතුලේ මණික වගේ සංකාරයේ තුලයි ආත්මය තියෙන්නේ. මෙයා කොහොමද දකින්නේ? මේ බැඳීමේ මම හිර වෙලා ඉන්නේ. අන්න එහෙම කියනවද නැද්ද? මේ බැඳීම තුල මම හිර වෙලා ඉන්නවා. බැඳීම කියන්නේ උපාදානය. උපාදානයේ තුල මොකද්ද තියෙන්නේ? ආත්මය. මම කියන ආත්මය මේ බන්ධනයේ ඇතුලේ බැඳීම ඇතුලේ මං හිර වෙලා. කරඬු ඇතුලේ මණික වගේ බැඳීම ඇතුලේ මොකද්ද තියෙන්නේ? ආත්මයක් තියෙනවා. කොච්චර වැරදිද ඒක? මිත්‍යා දෘෂ්ටියක් ඒක. තවත් එක්තරා විදිහක සක්කා දෘෂ්ටියක්. ඊළඟට විඥානයේ තුල ආත්මය. ඒක කොහොමද අපි කියන්නේ? ඒ දැනීම තුල මම හිටියා. ඒ දැනීම තුල මම හිටියා. ඒ දැනීම තුල මං හිටියා. දැනීම කියන්නේ විඥානේ. ඒ විඥානයේ ඇතුලේ කිසිවක් නැහැ. පරමාර්ථ වශයෙන් කිසිවක් නැහැ. හුදු විඥානය පමණයි. නමුත් ආත්මීය සංකල්ප මේ සක්කාය දෘෂ්ටියේ තියෙන කෙනා හිතන්නේ දැනීම ඇතුලේ කවුද හිටියේ? මමයි. ඒ දැනීම ඇතුලේ මං හිටියා. ඒ දැනීමේම මං හිටියා. ඒ දැනීමේම මං හිටියා. දැනීම ඇතුලේ
මං හිටියේ දැනීම තුළ මම හිටියා. මේ ටික ආපු වහන්න කියලා පින්නතුන සිහිපත් කරනවා. මේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති කවුරු හරි ඉන්නවා නම් මේක නැවත අහන්න කියලා අපි සිහිපත් කරනවා. මේ විෂයාකාර සක්කාය දෘෂ්ටියෙන් පින්නත්නි අපේ ජීවිතේ වෙලාගෙන තියෙන්නේ. වැඩට යද්දි, පියද්දි පිහද්දි, කතා බහ කරද්දි එක එක සංසිද්ධිවලදී එක එක ක්‍රියාකාරකම්වලදී මේ විෂයාකාර සක්කාය දෘෂ්ටි අපේ ජීවිතවල වැඩ කරනවා. අපටම තේරෙන්නේ නැහැ ඒක. මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? අපාය බීජය. සතර අපායට අරගෙන යන්න හේතු වෙන මූල ධර්මය මේක ඇතුලේ හැමතිස්සෙම වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ අහනවා මේ ධම්මදින්නා තෙරුන් වහන්සේගෙන් මෙතුමා මේ සක්කාය දිට්ඨිය එහෙම නැත්නම් මේ ආර්යාවනි කෙසේනම් මේ සක්කාය දෘෂ්ටිය ඇති නොවේද? මේ සක්කාය දෘෂ්ටිය ඇති නොවෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා ආර්යයන් දන්නාසුළු දක්නාසුළු ආර්ය ධර්මයේ පිළිබඳ දක්ෂ. ඒ කියන්නේ මේ විදර්ශනා ආදී වෙන හොඳ දක්ෂතාවයක් තියෙන. ආර්ය ධර්මයේ සංවර වුණ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කවදාවත් හිතන්නේ රූපයමය ආත්මය, වේදනාවමය ආත්මය, සංඥාමය ආත්මය. එයා හිතන්නේ කොහොමද? රූපය අවිද්‍යාව හේතු වෙලා, කර්ම හේතු වෙලා, තණ්හාව හේතු වෙලා, ආහාර හේතු වෙලා සකස් වෙච්ච එක. එයා රූපයමයි ආත්මය කියලා දකින්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන ආදී ආත්මය කියලා දකින්නේ නැහැ. ඊළඟට එයා ආත්මය තමයි රූපය, ආත්මය තමයි වේදනාව, ආත්මය තමයි සංඥාව, ආත්මය තමයි සංකාර, ආත්මය තමයි විඥාන කියලා හිතන්නේත් නැහැ. රූපය ආත්මය තුල රූපේ තියෙන, ආත්මය තුල වේදනාව, ආත්මය තුල සංඥාව, ආත්මය තුල සංකාර, ආත්මය තුල විඥාන තියෙනවා කියලා දකින්නේත් නැහැ. රූපේ තුල ආත්මය තියෙනවා, වේදනාව තුල ආත්මය තියෙනවා, සංඥා සංකාර විඥාන තුල ආත්මය තියෙනවා කියලා දකින්නේත් නැහැ. ශ්‍රුතවත් මේ ආර්ය ධර්මයේ හික්මුණු කෙනා කොහොමද දකින්නේ? යම් රූපයක් තියෙනවා නම් ඒ රූපය අවිද්‍යා තණ්හා කර්ම ආහාර ආදී හේතුල සකස් වුණු හේතුඵල ධමයක්. යම් වේදනාවක් තියෙනවාද ඒ වේදනාව කියන්නේ හුදු චෛතසික ධර්මයක්. ඒ වේදනාව අවිද්‍යා තණ්හා කර්ම ස්පර්ශ හේතුල හටගත් එකක්. යම් සංඥාවක් තියෙනවා නම් යම් සංකාරයක් තියෙනවා නම් ඒවා අවිද්‍යා තණ්හා කර්ම ස්පර්ශ හේතුල සකස් වෙච්ච ඒවා මිසක් ඒවායේ ආත්ම මාත්‍රයක්වත් නැහැ. ඊළඟට යම් විඥානයක් තියෙනවා නම් ඒක අවිද්‍යා තණ්හා කර්ම සහ නාම රූප හේතුලා පහළ වෙච්ච විඥානයක් මිසක් දැන් සාති කියන භික්ෂුවටත් එහෙම අදහසක් ආවනේ. සාති කියන භික්ෂුවටත් මේ මහා තණ්හා සූත්‍රයේ සංකේ සූත්‍රයේ මහා තණ්හා සංකේ සූත්‍රය සඳහන් වෙනවා භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. ඒ විඥානේ ආත්ම කොට ගැනීමක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මම කවදද එහෙම දේශනා කළේ? මම දේශනා කළේ පටිච්ච සමුප්පන්න විඥානයක් ගැනයි. ඇහැ ඇති කල්ලි, රූප ඇති කල්ලි, ඊළඟ අතීත අවිද්‍යා තණ්හා කර්ම ඇති කල්ලි, ඒව හේතු වෙලා උපදින විඥානයක් මිසක් භවයෙන් භවයට නාත්මීය විඥානයක් ගැන මම කවදද කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා සාති කියන භික්ෂුවගේ. එතකොට මේ ධම්මදින්නා තෙරණින් වහන්සේ සඳහන් කරනවා මේ සක්කාය දෘෂ්ටිය නෑ කියලා කියන්නේ එයා මේ පංච උපාදානස්කන්ධයම දකින්නේ හේතුඵල ධමයක් විදියට. හේතුඵල ධමයක් විදියට. ඊළඟට අපේ විසාක සිටුතුමා අහනවා ආර්යාවනි ආර්ය අෂ්ටාංගික මාර්ගය විසින් ත්‍රිවිධ ස්කන්ධයෝ සංග්‍රහ කරලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ත්‍රිවිධ ස්කන්ධයෝ සංග්‍රහ කරලද? එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයෝ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරලද? පින්නතු හිතන්න මෙහෙම මල් වැලක් තියෙනවා. මේ මල් වැල දිහා බලන කෙනෙක් කියනවා මල් නිසා තමයි මල් උපකාර කරගෙන තමයි මේ මල් අමුණපු ලණුව තියෙන්නේ කියලා, නූල තියෙන්නේ කියලා. දැන් මල් වැලක් තියෙනවා ඒකම නූලක් තියෙන මල් අමුණපු. කෙනෙක් කියනවා මල් ටික තියෙන්නේ මල් ටික හේතු වෙලා තමයි නූල තියෙන්නේ. එහෙම නැත්නම් කියනවා නූල හේතු වෙලා තමයි මල් ටික තියෙන්නේ. හොඳට මේක තේරුම් ගන්න. මල් ටික හේතු වෙලා තමයි නූල තියෙන්නේ. නූල හේතු වෙලා තමයි මල් ටික තියෙන්නේ.
ඒ වගේ ප්‍රශ්නයක් මේ අහන්නේ. ත්‍රිවිධ ආරෂ්ඨාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා සංග්‍රහ කළාද? සීල සමාධි ප්‍රඥා ආරෂ්ඨාංග මාර්ගයේ සංග්‍රහ කළාද? හරිද? එතකොට දැන් අර මල් උපමාවදී කෙනෙකුට තේරෙනවා මේ මල් ටික නිසා නෙවෙයි නූල තියෙන්නේ. නූලට තමයි අමුණලා තියෙන්නේ මල් ටික. අන්න ඒ වගේ සඳහන් කරනවා ආරෂ්ඨාංග මාර්ගය මල් ටික වගේ. ඒක අමුණලා තියෙන්නේ මොකද? සීල සමාධි ප්‍රඥා කියන නූලේ. සීල සමාධි ප්‍රඥා කියන නූලට තමයි සංග්‍රහ කරලා තියෙන ආරෂ්ඨාංග මාර්ගයේ අංග ටික. නැතුව ආරෂ්ඨාංග මාර්ගයේ කියන මල් ටිකට නූල ඇමනීමක් නම් නෙමෙයි කියලා. ඒක හොඳට තේරුම් ගන්න ඕන තැනක්. ඊළඟට සඳහන් කරනවා ආර්යාවනි සමාධිය කවරේද? එතකොට සඳහන් කරනවා මේ හිතේ යම් එකඟතාවයක් තියෙනවා නම් සමාධිය. ඊළඟට අහනවා සමාධි නිමිති කවරද? يعني සමාධියට අරමුණු මොනවද? සමාධියක් උපදවා ගන්න ධානාදී ලබන අරමුණු මොනවද? කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඊළඟට අහනවා සමාධි පරිස්කාර මේ චිත්ත සමාධි උපදින්නට මේ උපකාර වෙන ප්‍රධාන කාරණා මොනවද? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හේවත් සම්මා වායාමය. ඊළඟට අහනවා සමාධි භාවනාව කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් කායානුපස්සනාව තුළ, වේදනානුපස්සනාව තුළ, චිත්තානුපස්සනාව තුළ, ධම්මානුපස්සනාව තුළ කියන මේ සමාධි උපදින අරමුණු තුලම නැවත නැවත ඇසුරු කිරීමක්, භාවනා වශයෙන් වැඩිවීමක්, නිතර නිතර පුහුණු කිරීමක් වේද? අන්න ඒකයි කියනවා සමාධි භාවනාව. ඒ සතර සතිපට්ඨානයේම හිත පුරුදු කිරීම කියනවා සමාධි භාවනාව කියන්නේ. ඊළඟට පින්වත්නි මේ විසාක සිටුවරයා හරීම වැදගත් ප්‍රශ්නයක් අහනවා. හරීම වැදගත් ප්‍රශ්නයක්. එතුමා අහනවා කතංච පනේය සංඥා වේදිත නිරෝධ සමාපatti හෝති. හරීම ගම්භීර අවස්ථාවක් ගැන අහන්නේ. ආර්යාවිනි කෙසේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය වේද? පින්නත් මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ සංඥා වේදනා නිරුද්ධ කරපු සමවතක්. සංඥා වේදනා කියන්නේ චිත්ත ප්‍රතිබද්ධ චිත්තයත් එක්කම නැගෙන චෛතසික ධර්ම දෙක සංඥා වේදනා. එහෙනම් සංඥා වේදනා නිරුද්ධ වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සිතත් එතන නැහැ කියන එක. ඒ නිසා එතනට කියනවා අචිත්තක කියලා. දැන් අපි දන්නවා දැන් මේ ඔය චත්තාලීසාකාර විපස්සනා භාවනාවල විස්තර කරනවා මේ චිත්ත චෛතසිකයන්ගේ ලක්ෂණ දැකිය යුතු ආකාර. එකක් තමයි රෝගා. මේ වේදනා සංඥා සංකාර විඥාන ආදී නාම ධර්ම කියන්නේ රෝගයක්. රෝගයක් කියන්නේ දුකක්මනේ දෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ගණ්ඩා. මේක ගඩුවක් වගේ. ගඩුවක් කියන්නේ ඇඳුම් කන එකක් හැමතිස්සෙම. ඇඳුම් කනවනේ. දුක් දෙන එකක් මේ වේදනා හිත කියන්නේ පොදුවේ ගත්තොත් හිත කියලා ගමු. මේ හිත කියන්නේ රෝගයක්, ලෙඩ දෙන එකක්. ගණ්ඩා මේක ගඩුවක්, කැක්කුම් දෙනවා, ඇඳුම් කනවා. සල්ලා උලක් වගේ මේක. උලකින් අනින් රිදුන් දෙනවා වගේ මේ හිත හරියට අපිට රිදුන් දෙනවා. උලකින් අයිනවා වගේ. සල්ලා. ආබාධා මේක ලොකු ආබාධයක්. පරේ කියන්නේ මේ හිත කියන්නේ මේ නාම ධර්ම කියන්නේ පුදුම අකීකරු ධර්ම ටිකක්. වේදනාව අකීකරුයි, සංඥාව අකීකරුයි, සංකාර අකීකරුයි, විඥාන අකීකරුයි මේවා අපට ඕන විදිහට අපට සැප හැදෙන විදිහට හැදෙන ඒවා නෙවෙයි හරියම හිතුවක්කාරයි. පරේ. ඊළඟට ඊති කියන්නේ මේ ව්‍යසනයක් මේක. වේදනා ස්කන්ධයක් පහළ වෙනවා කියන්නේ ව්‍යසනයක් ඒක. සංඥා සංකාර විඥාන ස්කන්ධයක් පහළ වෙනවා කියන්නේ ව්‍යසනයක් ඒක. ඊළඟට විඥානය කියන්නේ ව්‍යසනයක්. ඊළඟට උපද්දවා කියන්නේ මේ වේදනා සංඥා සංකාර විඥානයන් උපද්‍රවය. පැතියුත්තක් නෙවෙයි. ඊළඟ සඳහන් බය මේක මහා බයජනක ධර්ම ටිකක් මේ වගේ ටිකක් කියන්නේ රෝගා ගණ්ඩා සල්ලා ආබාධා පරේ ඊති උපද්දවා බය කියලා චත්තාලීසාකාර විපස්සනාවෙන් ওই කිහිපයක් ගත්තේ මේ නාම ධර්ම කියන්නේ මේ එහෙම ආවඩන්න හොඳ සතුටින් පිළිගන්න යුතු මේ බොහොම සන්තෝෂ විතු දේවානේ මේවා කරුම ඇත්තටම කරුමයක් මේ හිත කියන එක. දැන් ඔය ප්‍රතිසන්දි විඥාණය සඳහන් කරන්නේ කඩු පහරක් කියලා. කඩු පහරක් කියන සැපයක්ද?
කඩුපාර කාපු මොහොතේ ඉඳලා මොකද තියෙන්නේ? දුකක්. අන්න ඒ වගේ සඳහන් කරන මේ ප්‍රතිසන්දි විඥානේ මව් කුසේ බැහැර ගත්ත වෙලේ ඉඳලා මොකද තියෙන්නේ? ඒ හිත මුල් වෙලා මොකද අපිට වෙන්නේ? දුකක්මයි. එතකොට මෙන්න මේ වගේ දුක් සහගත උලක් වගේ කටුක කර්ෂකෂ බය උපද්දවන කර්මයක් නිරුද්ධ කරලා දවසක් ඉන්න පුළුවන් නම් ඒක මොන තරම් සුවයක්ද? දවස් දෙකක් ඉන්න පුළුවන් නම් මොන තරම් සුවයක්ද? සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ පින්නත්නි මේ චිත්ත ප්‍රතිපද්ද සියලුම සංඥා වේදනා සංකාර ආදී සියල්ලක්ම නාම ධර්ම සියල්ලම නිරුද්ධ වුණ අවස්ථාවක් තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ. මේ ලෝකයේ මේ ශාසනය වගේ උත්තම ඉඳලා තියෙනවා. අපි මේ හිතක් එක්ක පොරල්ලද්දී මේ හිතෙන් දෙන දුක් හිතෙන් දෙන පීඩා වලින් ගැලවෙන්න විදියක් නැතුව ලයේ අත් ගහ ගහ අඬද්දී පෙරලි පෙරලි අඬද්දී කෑ ගහ ගහ අඬද්දී මේ දුකට පිහිටක් නැතුව අන්ත අසරණ වෙලා ඉද්දී මේ හිත නිසා අපි විඳින මේ ලෝකේ තවත් අය ඉඳලා තියෙනවා ඒ හිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා. ඒ නාම ධර්ම සියල්ලම නිරුද්ධ කරලා දින 7ක් අචිත්තකව හිත නැතුව වාසය කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, ධම්මදින්නා මහරහතන් වහන්සේ, යශෝදරා මහරහතන් වහන්සේ, මහා කාශ්‍යපයන් වහන්සේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ උදාර ගම්බීර සමවතර සමවැදලා තියෙනවා. ඒ ආර්ය මහා සංඝරත්නය ගැන බුදුරජාණන් වහන්සේ ගැන විතරක් නෙමෙයි. ඒ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ගම්බීර ධර්මයේ ගැන විශාල පැහැදීමක් එන තැනක් තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය හැදෑරීම. හරිම ලස්සනයි මේකට සමවැදෙන හැටි. අපි මේ දැනගන්න ඕන කෙනෙක් ඇහුවත් කියන්නේ. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදෙන්න නම් පුළුවන් දෙන්නෙකුටයි. අෂ්ට සමාපත්තිලාභී අනාගාමී උත්තමයෙකුටත් පුළුවන්. අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේ නමකටත් පුළුවන්. අනිවාර්යයෙන්ම අෂ්ට සමාපatti තියෙන්න ඕනේ. අනාගාමී වුණත් රහත් වුණත් අෂ්ට සමාපatti නැත්තම් නිරෝධ සමාපත්තියට සමවැදෙන්න බෑ. ඵල සමාපatti වලට නම් සමවැදෙන්න පුළුවන්. සෝතාපන්න කෙනාටත් පුළුවන් ඵලයට සමවැදෙන්න. ඵල සමාපatti වලට ඵලයට සමවැදෙන්න පුළුවන්. හැබැයි නිරෝධයට එහෙම නැත්තම් මේ නාම ධර්ම නිරුද්ධ කිරීමේ සමවතර සමවැදෙන්න බෑ අෂ්ට සමාපatti නැති කෙනාට. ඉතින් කොහොමද මේක වෙන්නේ? නිරෝධයට එහෙම නැත්තම් මේ චිත්තයක් නැතුව වාසය කිරීමේ සමවතර සමවැදෙන උතුමන් වහන්සේ හොඳට ධාන පුරුදු කරපු කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රථම ධානයෙන් ද්විතීය ධානයට යන දෙකෙන් තුනට යන තුනෙන් හතරට යන හතරෙන් පහට පහෙන් හයට එකෙන් තුනට දෙකෙන් හතරට තුනෙන් පහට ඒ විදිහට මේ ධානයෙන් ධානයට හොඳට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ධාන වශිතා කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. මේ උතුමන් වහන්සේ මොකද කරන්නේ? ප්‍රථම ධානයට සමවැදෙනවා. සමවැදලා ධානයෙන් එළියට ඇවිල්ලා ඒ ධාන අංගම විදර්ශනාවට ගන්නවා. ඇයි මෙහෙම දැන් ධානය කියන්නේ සමාධිය. සමාධියෙන් එළියට ඇවිල්ලා විදර්ශනාවට ගන්නවා අධ්‍යක්ෂ සමාධිය. ඇයි මේ සමතයත් මේ සමතේම විදර්ශනාවක් කියන මේ දෙක තමයි නිරෝධ සමාපත්තියට ප්‍රයෝග වෙන්නේ. ඔය රටාවට නොගියොත් නිරෝධ සමාපත්තියට සමවැදෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ප්‍රථම ධානයට සමවැදෙනවා, එළියට එනවා, ඒ ප්‍රථම ධානයේම සංස්කාර අනිත්‍ය වශයෙන් දකිනවා. ද්විතීය ධානයට සමවැදෙනවා, එළියට එනවා, ඒ ද්විතීය ධානයේම අංග විදර්ශනාට ගන්නවා. තතිය ධානයට සමවැදෙනවා, තතිය ධානයෙන් එළියට එනවා, ඒ අධ්‍යාන අංගම විදර්ශනාට ගන්නවා. සමතයයි විදර්ශනාවයි, සමතයයි විදර්ශනාවයි. චතුර්ථ ධානයේදීත් එහෙමයි. ඊළඟට ආකාසානංචායතනයට සමවැදෙනවා. ඒකට සමවැදිලා ඒකෙන් එළියට ඇවිල්ලා විදර්ශනාව. ඒ සමාධිය විදර්ශනාවට. ඊළඟට මොකද කරන්නේ? විඥානංචායතනයට සමවැදෙනවා. විඥානංචායතනයට සමවැදිලා ඒකනුත් එළියට එනවා. එළියට ඇවිල්ලා
ඒ විඥානංචායතනය විදර්ශනාට ගන්නවා. අධ්‍යක්ෂපු සමාධිය විදර්ශනාට ගන්නවා. ඊළඟට ආකින්චඤ්ඤායතනයට සම්වැදෙනවා. ඒකට සම්වැදලා ඒක එළියට ඇවිල්ලා මොකද කරන්නේ? නිරෝධ සමාපත්තියට සම්වැදුණු උතුමන් වහන්සේලා පූර්ව කෘත්‍ය 4ක් උතනදී කරනවා. දැන් අපි සමහර අවස්ථාවලදී භාවනා කෘත්‍ය කියලා අපි කරන්නේ. භාවනාවට කලින් කරන යම් යම් දේවල් අන්න ඒ වගේම උතුමන් වහන්සේලා දැන් අර ධානවලට ගිහිල්ලා එළියට ඇවිල්ලා විදර්ශනා කරලා ආපහු ධානවලට ගිහිල්ලා ආකින්චඤ්ඤායතනෙ දක්වාම යනවා. ඒකෙන් එළියට ඇවිල්ලා පූර්ව කෘත්‍ය 4ක් කරනවා. පළවෙනි එක තමයි සත්තුපක්ඛෝෂණ. තමන් වහන්සේ මේ නිරෝධයට සමවැදිලා යම්කිසි කාලයක් ඉන්නවද ඒ කාලය තුල ශාස්ත්‍රුන් වහන්සේ ඇමතුවොත් නිරෝධයෙන් නැගිටින විදියට නිරෝධ සමවතෙන් නැගී සිටින විදියට අදිෂ්ඨාන කරනවා. ඒක පූර්ව කෘත්‍යයක්. ඊළඟට සංඝ ප්‍රතිමානන යම්කිසි විනය කර්මයකට ඤත්ති ආදී මොනවා හරි විනය කර්මයකට තමන් වහන්සේ ඕන වෙලා භික්ෂූන් වහන්සේ නමක් ඇවිල්ලා තමන්ට ආමන්ත්‍රණය කළොත් ආන්න සමපතින් නැගී සිටින්න ඕන කියලා අදිෂ්ඨාන ගන්නවා. එච්චර සංඝයාට ගරු කරනවා. මෙච්චර ගැඹුරු සමාපත්තියකට සමවැදෙන භික්ෂුව සංඝයා ආමන්ත්‍රණය කළොත් නැගී සිටිනවා. ඒක වෙන්නම එච්චර සංඝයාට බුහුමන් තියනවා. ඒ වගේමනේ ආනිසංස වාරයත් සංඝයාට කරන සත්කාරවල ඊළඟට සඳහන් කරනවා අද්දාන පරිච්ඡේද ජීවිතේ පවත්නා කාලය හොයලා බලන්න ඕනේ. දැන් පින්නත් අපි හිතමු ඔන්න නිරෝධ සමාපත්තියට යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් දවස් 7ක් අදිෂ්ඨාන කරගන්නවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේට ආයුෂ තියෙන දවස් 5කට. ඒ ගැන අදහසක් නැතුව නිරෝධයට සමවැදුණ කියමු. මොකද වෙන්නේ? දවස් 5ක් ගිය ගමන්ම නිරෝධයෙන් නැගී සිටලා පිරිනිවීමටපත් වෙනවා. රහතන් වහන්සේ නමක් නම්. දැන් දවස් 7ක් අදිෂ්ඨාන කරගෙන සමවැතට යනවා. සමවතට ගියාට දවස් 7ක් අදිෂ්ඨාන කරගෙන දවස් 5ක ආයුෂ තියෙන භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මොකද කරන්නේ එතකොට? වෙන්නේ එතකොට ධර්මතාවය තමයි දවස් 5කින් මැරෙනව නම් මරණාසන්න මොහොතේ සමාපත්තියෙන් ධර්මතාවයක් විදියට නැගී සිටලා පිරිනිවීම සිද්ධ වෙනවා. මරණය සිද්ධ වෙනවා. දැන් සමහර අය හිතනවනේ පින්නත්නි මම නින්දෙම මැරිලා යන්න ඕනේ කියලා. නින්දෙම මැරිල්ලක් නැහැ. නින්දෙන් මැරෙන කෙනත් හොඳට අවදි වෙලා සිහි ඉපදිලා තමයි මැරෙන්නේ. නින්දෙම නොදැනීම මැරීමක් කියලා දෙයක් නැහැ. නින්දෙම සැපට මැරෙන්න බලාපොරොත්තු වෙන්න බෑ අපිට. නිදාගත්ත කෙනා මැරෙද්දි අවදි වෙලා තමයි මැරෙන්නේ. එනේ භවාංගේ අවදි වෙලා තමයි මැරෙන්නේ. ඊළඟට නානා බද්ධ අවිකෝපණය. නානා බද්ධ අවිකෝපණය කියන හතරවෙනි එක භික්ෂුන් වහන්සේ මේ වගේ සමවතකට සමවැදෙන්න කලින් අදිෂ්ඨාන කරන්න ඕනේ තමන් වහන්සේ හා ප්‍රතිබද්ධ වෙච්ච පරිස්කාර තියෙනවා නම් මේ සිවුර එහෙම නෙවෙයි. දැන් කුටිය තියෙනවා නම් ඊළඟට පාත්‍රය තියෙනවා නම් ඊළඟට ඒ කුටිය තුල යම් කිසි තියෙන යම් යම් දේවල් ඇඳක් තියෙනවා නම් මේසයක් තියෙනවා නම් අනේ තමන් වහන්සේ වැඩ ඉන්න ඒ කුටිය අනිකුත් සියලු පරිස්කාර වලට ගින්නකින් වැස්සකින් සතාසීපාවකයකින්වත් හානියක් නොවේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. අදිෂ්ඨාන කළා තමයි සමාතර සම්වදින්න ඕනේ. දැන් මහානාග කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ දවසක් මේ ගමක දානශාලාවකදී නිරෝධයට සමවැදෙනවා. නිරෝධයට සමවැදුනේ අර වටේ තියෙන දේවල් ගින්නෙන්වත් එහෙම නැත්නම් සුළඟින්වත් වෙනත් යම් කිසි ව්‍යසනයකින්වත් විනාශ වෙන්න එපා කියලා අදිෂ්ඨානෙන් තමයි උන්වහන්සේ නිරෝධයේ ඒ අදිෂ්ඨානෙ නැතුව තමයි නිරෝධයට සමවැදුනේ. ඉතින් මොකද වෙන්නේ මේ නිරෝධයට සමවැදලා දානශාලාවේ ඉන්න අතර එකපාර ලොකු ගින්නක් හට ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ දින 7කට පස්සේ සමාධියෙන් නැගිටිනකොට තමන් වටේ ඔක්කොම ගිනි අරගෙන අලු. හැබැයි මිනිස්සු මොකද කරන්නේ? මල් වලින් ඒ ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරනවා. උන්වහන්සේගේ සිවුරට හානියක් වෙලා නැහැ. මොකද ඇඟේ තියෙන සිවුරට හානියක් වෙන්නේ නැහැ. නමුත් අදිෂ්ඨාන නොකර සමවැදුනොත් මේවට කිසිම හානියක් වෙන්න එපා කියලා මොකද වෙන්නේ? අන්න ඒවා යම් කිසි දෙයක් හින්දා විනාශල යන්න පුළුවන්. හැබැයි තමන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. අර පසේ බුදුරයන් වහන්සේ නමක් හිටපු කුටියකටත් අර පිදුරු දාලා අර යම් කිසි පුද්ගලයෙක් අර අපවත් කරන්න හැදුවේ.
ඉතින් කුටිය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. පසේ බුදුරජාණන් වහන්සේට කිසිම හානියක් වුණේ නැහැ. ඉතින් නිරෝධ සමවතට සමවැදෙනකොට ඒ නිසා උතුමන් වහන්සේලා මොකද කරන්නේ? හතරවැනුව තමන් වහන්සේ වටේ තියෙන පරිස්කාර හොඳට ආරක්ෂා වෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ සමවතට සමවදින්නේ කියලා. කොහොමත් පරිනිර්වාණයට පත් වුණාට පස්සේ අචිත්තකනේ. ඒ උතුමන් වහන්සේලා මේ නිරෝධයට සමවැදෙන්න පින්නත්නි මේ සංස්කාර ධර්ම ගැන තියෙන කලකිරීම නිසා. මේ වේදනා සංඥා සංකාර විඥාන රහතන් වහන්සේගුණත් හැමතිස්සෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණ හැමතිස්සෙම තියෙනවා. අන්න ඒව ගැන කලකිරීම සංවේගය උකටලී බව නිසා තමයි ඒ නාම ධර්මයන්ගේ නිරුද්ධ වුණු ඒ නිරෝධ සමාපත්තියට සමවැදෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පින්නත් මේ චූල වේදාල සූත්‍රයේ හරීම ලස්සනට තියෙනවා මේ සංඥා වේදිත සමාපත්තියකට සමවැදීම තුළ මොකද වෙන්නේ? සමවැදීමෙන් එළියට ආවට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ වගේ ලස්සන විස්තර තියෙනවා. ඉතින් පින්නත් මේ ප්‍රශ්න 34න් අද අපි සාකච්ඡා කළේ කීයෙන් කීයක්ද? ඉතින් ප්‍රශ්න 10කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි කතා කළේ. ඉතින් මීට වඩා දේශනාව කරගෙන යන්න වෙලාව නෙවෙයි. ඉතින් මේ චූල වේදාල සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ චූල යමක වර්ගයේ 44 වෙනි සූත්‍ර ධර්මය මජ්ක්‍ධිම නිකායේ 44 වෙනි සූත්‍ර ධර්මය. ඉතින් මේ සූත්‍ර ධර්මය අරගෙන අටුවා සමග ටීකා සමග ඊළඟට විසුද්ධි මාර්ගයේ සහ තවත් විවිධ විශ්වාස කළ හැකි පිළිගත හැකි උතුමන් වහන්සේලාගේ අතීත උතුමන් වහන්සේලාගේ හැම විමුක්ති මාර්ග වගේ ග්‍රන්ථ ධර්ම ග්‍රන්ථ එහෙම අරගෙන හොඳට බලන්න මේ සංඥා වේදිත නිරෝධ සමාපatti සහ ඔය අපි සඳහන් කළ 20 ආකාර සක්කාය දෘෂ්ටි ආදී පිළිබඳව දෘෂ්ටි ආදී පිළිබඳව බලලා මේ ගැඹුරු දහම් පිළිබඳව ලොකු විස්තරයක් ලොකු අවබෝධයක් ඇති කරගන්න පින්නත් ඒක විදර්ශනාට ලොකු රුකුලක් හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ආර්යයන් වහන්සේලා ආර්ය ශ්‍රාවිකාවෝ මේ ලෝකේ කාමයන් කෙරෙහි තියෙන ආසාවල් දුරු කරලා මේ මහා සෝයන් අත්දැකීමින් සිදු කළ මේ ධර්ම සාකච්ඡාවන් මොනතරම් සාන්තද මොනතරම් ප්‍රණීතද මොනතරම් කෙලෙස් වලින් තොරද. ඉතින් එවැනි මානසික මට්ටම් වලට එන්න අපි මේ සිදු කරන හැම කුසලයක්ම හැම ප්‍රතිපත්තියක්ම මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම එවැනි උතුම් මානසික මට්ටම් වලට එන්නට හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා ඇති කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.